ග්ලයිකොලිපිඩයි ග්ලයිකෝප්‍රෝටීනයි තව જાතියක් තිබ්බා. කොලෙස්ටරෝල්. ග්ලයිකෝප්‍රෝටීන කියන්නේ මොනවටද? ප්‍රෝටීන වලට සම්බන්ධ වුණු කාබෝහයිඩ්‍රේට් කෙටි දාම වලට තමයි ග්ලයිකෝප්‍රෝටීන කියන්නේ. ග්ලයිකොලිපිඩ කියන්නේ මොනවටද? ෆොස්ෆොලිපිඩ වලට සම්බන්ධ වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට් දාම වලට. ඒ වගේම තමයි පොඩි පොඩි කොලෙස්ටරෝල් අණුත් තියෙනවා. ඒ කොලෙස්ටරෝල් අණු වල මේ කාර්යය මොකද්ද? තරලමේ භාවය වැඩි කරන එක. කොසල් අණු අතර මධ්‍යස්ථ උෂ්ණත්වවලදී තරලමේ බව අඩු කරනවා. පහත් උෂ්ණත්වවලදී ඒවා ඝන වීමෙන් ආරක්ෂා කරනවා. ඒ ටික තමයි අපි එදා කතා කරේ. එතෙන් වෙනකම් විතරයි ලිව්වේ නේද? ඊළඟට තියෙන අපිට ප්ලාස්මා පටලය. එහෙම නැත්නම් සෛල පටලේ කාර්යයන් මොනවද කියලා ලියන්න. හරිද? මාතෘකාවක් දාගන්න සෛල පටලේ කාර්යයන්. ඉස්සෙල්ලා ලියා ගන්න ඊට පස්සේ මම කියලා දෙන්න. පළවෙනි එක ලියා ගන්න ප්ලාස්මා පටලය ජීවි සෛලවල ප්ලාස්මා පටලයේ ජීවි සෛලවල සෛල ප්ලාස්මය වට කිරීම මගින් සෛල පටලයේ ජීවි සෛලවල සෛල ප්ලාස්මය වට කිරීම මගින්. හරිද? හරි. බහිස්සෛලීය පරිසරය කමාවක් දාලා අන්තක්සෛලීය සංඝටක වලින් භෞතිකව වෙන් කරයි. ප්ලාස්මා පටලයේ ජීවි සෛලවල සෛල ප්ලාස්මය වට කිරීම වගේ. ඔයාලා ඉස්සෙල්ලම සෛල පටලය කියලා ලියාගත්ත ප්ලාස්මා පටලය. බලන්න සෛල පටලය කියලාද? කොහොම හරි දෙකම එකයි සෛල පටලය හරි ප්ලාස්මා පටලය හරි. ජීවි සෛලවල සෛල ප්ලාස්මය වට කිරීම මගින් බහිස්සෛලීය පරිසරය අන්තක්සෛලීය සංඝටක වලින් භෞතිකව වෙන් කරයි. ඊළඟ එක ප්ලාස්මා පටලය සෛල පටලය කියලා ලියාගත්තා නම් එහෙම ලියාගන්න නැත්නම් වලට පැටලේ සෛල පටලය
වරණීයව පාරගම්ම්‍ය වන අතර ප්‍රාස්ම පටලය හෝ සෛල පටලය වරණීයව පාරගම්ම්‍ය වන අතර සමාවක් දාලා පැවැත්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හුවමාරුව යාමනය කිරීමට හැකිවීම. ප්‍රියංකා ලියාගන්න function of the cell membrane. First one, the cell membrane. ඔයාලා කියව ගන්න ඔය ලියපු දෙක. ඊළඟ එක ලියා ගන්න. ඔයාලා ලියා ගන්න ඊළඟ එක. සෛල පටලයේ ඇති ඇතැම් ප්‍රෝටීන සෛල පටලයේ ඇති ඇතැම් ප්‍රෝටීන සමහර සෛල සෛල පටලයේ ඇති ඇතැම් ප්‍රෝටීන කියලා ක්‍රමාවක් දාලා ලියා ගන්න. සමහර සෛල කියන එක. සමහර සෛල සැකිලි තන්තු වලට සම්බන්ධ වී සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වේ.
සැකිලි තන්තු වලට සම්බන්ධ වී සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වේ. Some proteins are අනිත් එක ලියා ගන්න. පටලයේ ඇති ඇතැම් ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කරයි. පටලයේ ඇති ඇතැම් ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කරයි. ඊළඟ එක ප්ලාස්මා පටලය තුල ගිලුණු සෛල හඳුනාගෙන කමාවක් දාලා ආසන්න ලෙස සංනිවේදනය කරයි. දේවින්ගේ කරුණී බලන්න මේ තියෙන්නේ සත්ත්ව සෛලයක්. හරිද? මේක මේ පිටතම කෑල්ල තමයි මේ තියෙන්නේ. මේක තමයි අපි සෙල් මෙම්බ්‍රේන් සෛල පටලය එහෙම නැත්නම් ප්ලාස්මා පටලය කියලා කියන්නේ. හරිද? ඇතුලේ තියෙන මේ ලානිල් පාට හරිය තියෙන ඒක තමයි සෛලෝප්ලාස්මය. ඒක ඇතුලේ තියෙනවා තව ගොල්ගී දේහ කියලා මේ තියෙන පේනවද ඔයාලට? හරියට පේනවද? අනිත් එක්කෙනාට මේවා ගොල්ගී දේහ තියෙනවා, රයිබෝසෝම කියලා තියෙනවා. ඊට පස්සේ මේ මයිටොකොන්ඩ්‍රියා කියලා තියෙනවා. සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා, රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා කියලා එක එක තව සංඝටක තියෙනවා. හරිද? අපි දැන් කතා කරන්නේ මේ සෙල් මෙම්බ්‍රේන් පිටතම තියෙන සෙල් මෙම්බ්‍රේන් එක ගැන තමයි කතා කරන්නේ. මේ ඒකේ කාර්යය ගැන තමයි කිව්වේ. හරිද? මොකද්ද පළවෙනියටම ලියාගත්තේ? මොකද්ද පළවෙනියටම ලියාගත්තේ? ප්ලාස්මා පටලය ජීවී සෛලවල සෛලෝප්ලාස්මය වට කිරීම මගින්
සෛල ප්ලාස්මේ මොකක්ද කියලා දන්නව නේද? සෛල ප්ලාස්මේ අර මම දැන් ඉස්සෙල්ලා මෙයාලට පෙන්නලා අනිල් පාට අනිත් සංඝටක තියෙන්නේ සෛල ප්ලාස්මේ තමයි. හරිද? එතකොට මේක කියන්නේ සෙල් මෙම්බ්‍රේන් එක තියෙන හින්දා බහිස්සෛලීය පරිසරය. ඒ කියන්නේ සෛලයෙන් පිට තියෙන පරිසරයයි සෛලය ඇතුලේ තියෙන පරිසරය. ඒ කියන්නේ සෛල ප්ලාස්මයත් එක්ක තියෙන අනිත් සංඝටකයි. ඒක සෙල් මෙම්බ්‍රේන් එකෙන් වෙන් වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ටිකක් අමාරු විදිහට කියලා තියෙන්නේ. සෙල් මෙම්බ්‍රේන් එකකින්ද බාහිර පරිසරයයි ඇතුළේ තියෙන පරිසරයයි වෙන වෙනවා. ඒක තමයි මේ පළවෙනි වාක්‍යයෙන් කියලා තියෙන්නේ. ප්ලාස්මා පටලය ජීවී සෛලවල සෛල ප්ලාස්මය වට කිරීම මගින් බහිස්සෛලීය පරිසරය අන්තක්සෛලීය සංඝටක වලින් භෞතික වෙන් කරයි. ඒ කියන්නේ බහිස්සෛලීය පරිසරය කියන්නේ බාහිරින් තියෙන පරිසරය. සෛලයට පිටින් තියෙන පරිසරය. හරිද? පිටින් තියෙන පරිසරය අන්තක්සෛලීය සංඝටක. අන්තක්සෛලීය සංඝටක කියන්නේ අන්තක් කියන්නේ ඇතුළ. ඇතුළෙන් තියෙන සංඝටක. දැන් මම කිව්වේ ගෝල්ගි දෙහ රයිබෝසෝම් මයිටොකොන්ඩ්‍රියා. අන්නේ සංඝටක වලින් වෙන් කරන්නේ මේ සෙල් මෙම්බ්‍රේන් එක. සෛල පටලය. ඒක තමයි පළවෙනියට කියලා තියෙන්නේ. හරිද? විදිමතයිද? ඊළඟ එකේ මොකද්ද කියන්නේ? ප්ලාස්මා පටලයේ වර්ණීය පාරගම්‍ය වන අතර පැවැත්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හෝමාරුව යාමනය කිරීමට හැකිවීම. වර්ණීය පාරගම්‍යය කියන්නේ ප්ලාස්මා පටලය හරහා ද්‍රව්‍ය එහාට මෙහාට අරන් යන්න අවස්ථාව දෙනවා කියලා. හැබැයි වර්ණීය පාරගම්‍ය කියන්නේ ඔක්කොම ද්‍රව්‍ය නෙමෙයි. අවශ්‍ය කරන සමහර ද්‍රව්‍ය විතරයි. පාරගම්‍යතාවය කියන්නේ මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තට ද්‍රව්‍ය ගමන් කරන්න ඉඩ දෙනවා. වර්ණීය පාරගම්‍යය කියන්නේ ඔක්කොම ද්‍රව්‍ය වලට යන්න බෑ හැබැයි. හරිද? පිටේ ඉඳන් එන ඒවා ඇතුළට යනවා. හරිද? තේරෙන්නේ නැද්ද? සෙල් මෙම්බ්‍රේන් එකට පිටින් තියෙන්නේ. ඒකට පිටේ ඉඳන් එන ද්‍රව්‍ය ඒක ඇතුළට එන්න ඕනේ සෙල් මෙම්බ්‍රේන් එක හරහානේ නේද? දැන් මේ සෙල් මෙම්බ්‍රේන් එක නම් මේක ඇතුළට එන්න ඕනේ මෙතනින් මෙහෙමනේ මෙන්න මේක හරහානේ මෙහාට එන්න ඕනේ. අන්න ඒකයි. එහෙම යන්න ඒවා හරහා ද්‍රව්‍ය ගමන් කරන්න සෛල පටලයේ උදව් වෙන්නේ. හැබැයි ඒකෙන් යන්න පුළුවන් මේ කියන වර්ණීය පාරගම්‍ය. වර්ණීය පාරගම්‍ය කියන්නේ අවශ්‍ය සමහර ද්‍රව්‍ය වලට විතරයි යන්න පුළුවන්. ඔක්කොම වලට යන්න බෑ. හරිද? ඒ විදිහට වර්ණීය පාරගම්‍ය දාවේ තියෙන සමහර ද්‍රව්‍ය එහාට මෙහාට හුවමාරු කරන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි එකේ කියලා තියෙන්නේ. තේරුණාද? තේරුන්නේ නැද්ද නැත්තම් ඒ කැලල? තේරුණාද? දිනිති? තේරුන්නේ නැහැ. සෛල පටලයෙන් පිටින් තියෙන්නේ. හරිද? ඒකේ ඉඳන් ඇතුළට මොන හරි දෙයක් එන්න ඕනේ කියලා හිතන්නකෝ. මොකක් හරි සංඝටකයක් පිටින් ඉඳන් ඇතුළට එන්න ඕනේ. එතකොට එන්නේ මොකක් හරහාද? පිටම තියෙන ආවරණය ඉස්සෙල්ලාම එන්න ඕනේ. ඒක හරහානේ සෛල පටලයෙන් පිටින් තියෙන්නේ. ඒක හරහා එන්න ඕනේනේ. ඒකෙන් එතකොට ද්‍රව්‍ය වලට ගමන් කරන්න අවස්ථාව දෙනවා කියන එක තමයි කියන්නේ. සෛල පටලය ඇතුලෙන් අනිත් ද්‍රව්‍ය වලට යන්න අවස්ථාව දෙනවා. හරිද? හැබැයි එන හැම ද්‍රව්‍යයක්ම ගන්නවද ඇතුලට? නැහැ. ඒක තමයි වර්ණීය පාරගම්‍යය කියලා කියන්නේ. දැන් තේරුණාද? ලක්ෂිකා සතුමි අශානි නන්දුනි දෙල්මි සූම් එකේ ඇට හරිද? හරි මැඩම්. ඒක තේරුම් නැති කෙනෙක් ඉන්නවද කවුරු හරි? ඊළඟ එක මොකද්ද? ඊළඟට කිව්වේ මොකද්ද මම? සෛල පටලය අපි කිව්ව හැදලා තියෙන්නේ ප්‍රෝටීනයි ෆොස්ෆොලිපිඩයි කියලා. හරිද? මෙන්න මේ දෙකෙන් හැදලා තියෙනවා කිව්වේ. අන්න ඒකේ තියෙන ප්‍රෝටීන ගිහිල්ලා සමහර සැකිලි වලට සමහර වෙන තියෙන වෙන මොකක් හරි දෙයකට සම්බන්ධ වෙනවා කියන්නකෝ. මේක දැන් සෛල පටලය නම් මේක ගිහිල්ලා මේකට සම්බන්ධ වෙනවා. හරිද? එහෙම සම්බන්ධ වෙලා ඒකේ හැඩය පවත්වා ගන්න උදව් වෙනවා. හරිද? සෛල පටලයේ හැඩය පවත්වා ගන්නත් මෙහෙම මතක තියාගන්න මේ කැල්ල ඕනේ. සෛල පටලයේ තියෙන ප්‍රෝටීන සමහර සෛල සැකිලි තන්තු වලට සම්බන්ධ වී ඕනේ. සෛලයේ හැඩය පවත්වා ගන්න උදව් වෙනවා. සෛල පටලයේ තියනවානේ. ඒකින්ද තමයි සෛලයට හැඩයක් ලැබෙලා තියෙන්නේ. ඒකේ තියෙන හැඩය අනුවනේ අනිත් ඒවා ඔක්කොම තියෙන්නේ. ඒක මට වෙලා තියෙන රවුමන හින්දානේ ඒක රවුම් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ලක්ෂික තේරුණාද? තේරුණාද? ඒක තමයි කියන්නේ සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වේ කියන එක මතක තියාගන්න. ඒක ඕන යට ඉරක් ඇඳ ගන්න. සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වේ.
ඒක මතක තියාගන්න කර ටික ඕනේ සෛල පටලයේ හින්දා ඒකේ හැඩය පවතින සෛල පටලයේ හින්දා ඒකේ මොකක් හරි සෛල පටලයට හැඩයක් නැති වුණා නම් හැඩයක් එන්නේ නැහැනේ සෛල ප්ලාස්මය ඇතුළේ නිකන් සංඝටක තියෙනවා විතරනේ බැලුම් බෝලයක් හිතා ගන්නකෝ ඒක ඇතුළට වතුර පුරවලා තියෙනවා. බැලුම් බෝලේ පිට අර බැලුම හින්දානේ ඒක අර ඇතුළේ වතුර ටික රැඳිලා තියෙන්නේ. ඒක හින්දානේ ඒකට හැඩයක් එන්නේ. ඒක පිපුරුනොත් හැඩයක් එන්නේ නැහැ. ඒක ඇතුළේ තියෙන වතුරත් එනවානේ. අන්න ඒ වගේ තමයි සෛල පටලයේ හින්දා ඒක හැඩය පවත්වා ගන්න උපකාරී වෙනවා. හරිද? ඊළඟට මොකද කිව්වේ? එන්සයිම් එක ක්‍රියා කරයි කියලාද? සමහර ප්‍රෝටීන තියෙනවා ඒවට එන්සයිම විදිහට ක්‍රියා කරන්න පුළුවන්. එතකොට සෛල පටලය අපි කිව්ව හැදිලා තියෙන්නේ ප්‍රෝටීනත් වලින් ප්‍රෝටීන වලින් කියලා. එතකොට ඒ තියෙන ප්‍රෝටීන වලට එන්සයිම විදිහට ක්‍රියා කරන්න පුළුවන්. හරිද? ඊළඟ එක. ප්‍රෝටීන ගැනම තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන වලට සංනිවේදන හැකියාවකුත් තියෙනවද? කියන්නේ අනිත් යාබද සෛලත් එක්ක ඒවත් සමග ගැටීමේ හැකියාවක් තියෙනවා කියන එක. හරිද? ඒක තේරුම් නැති අය ඉන්නවද ඒ හරි කවුරු බලන්නේ. තේරුම් නැද්ද ඒක? ඒකේ කාර්යයන් ටික තේරුම් නැති කෙනෙක් ඉන්නවද? ළඟට හරි එන්න මං කියලා දෙන්න. ඊළඟ බය වෙලා ඉන්න ළම. බඩගිනේද? අංජලි බඩගිනේද? එකට ඉන්ටර්වල් දුන්නාම ඇති නේද? අර අනිත් අය කැමෙන්ඩත් පරක් වෙනවා නේද? ඉෂිනි සඳුනි විතරනේ උත්තර දෙන්න. ප්‍රශ්න තියනවද? ඉසුරි විමාෂා නැහැ මිස්. හරිද? හරි. එතනින් ප්ලාස්මා පටලයේ කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ නැස්ටි. ඒ කියන්නේ ඊතුරු කොටස් ටික. නැස්ටිය, ගොල්ගි දේහ, මයිටොකොන්ඩ්‍රියා, ශුද්ධ නාලිකා, රයිබෝසෝම ඒ ටික තමයි කතා කරන්නේ. අපි ඒවට කියන උපසෛලීය සංඝටක. ලොකු මාතෘකාවක් දාන්න උපසෛලීය සංඝටක. සෛලයේ තියෙන උප අණු කොටස් ටික. උපසෛලීය සංඝටක. Topic is subcellular components. ඔය දෙන්න A level කරලා දින්නේ O level කරලා. A level. මොනවද කරේ? මොනාගෙන්ද කරේ? අර දෙන්නම එහෙමද? මෙහෙම ලියා ගන්න සෛලය තුල උපසෛලීය සංඝටක සෛලය තුල උපසෛලීය සංඝටක රාශියක් ඇත. ඊට පස්සේ අර තිබ්බනේ ගොල්ගි දේහ රයිබෝසෝමනේ ඇස්ටියරික් කොහොම කියලා ඒ ටික ලියා ගන්නකො පහලට cells have a
ලියලා ඉවරයිද Zoom එකේ? මෙහෙම ලියාගන්න. මේවායින් සමහරක් විශේෂිත කෘත්‍යයක් ඉටු කිරීමට මේවායින් සමහරක් විශේෂිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩගැසුණු ඒවාය. Some of them have special function. Some of them have special function. අපි ඉස්සෙල්ලම කතා කරන්නේ න්‍යෂ්ටිය ගැන. න්‍යෂ්ටිය කියලා මාතෘකාවක් දාන්න. න්‍යෂ්ටිය මතකද? මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මැද්ද තියෙන්නේ ලොකුවට. එනවනේ. මේ වටේට ඒක වටේ මේ දම් පාටින් තියෙන්නේ පහ පාට එකනේ න්‍යෂ්ටිය කියන්නේ. ඒක වටේ දම් පාටින් තියෙන්නේ න්‍යෂ්ටි ආවරණය. හරිද? න්‍යෂ්ටිය වට කරලා තියෙන ආවරණය. මේ මැද්දෙන් තියෙන එකට අපි කියනවා න්‍යෂ්ටිකාව කියලා. ඒ කියන්නේ න්‍යෂ්ටි කියන්නේ න්‍යෂ්ටි ආවරණයකින් වට වුණු ස්ට්‍රක්චර් එකක්. හරිද? සංඝටකයක්. මෙහෙම ලියාගන්නකෝ. න්‍යෂ්ටි ආවරණය ලෙස න්‍යෂ්ටි ආවරණය ලෙස හඳුන්වන න්‍යෂ්ටි ආවරණය ලෙස හඳුන්වන ද්විත්ව පටලයකින් ආවරණය වූ බොහෝ ජාන වලින් සමන්විත වඩාත් කැපී පෙනෙන ඉන්ද්‍රිකාවයි. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ජාන වර්ග ගොඩාක්. හරිද? ඒ වගේන් තමයි මිනිසා හැදෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඒකේ ඔයාලට පේනව නේද? පින්තූර. මේ න්‍යෂ්ටිය ලොකු කරලා ගත්ත පින්තූර. මේ වටේ ආවරණය තමයි අපි කියන්නේ න්‍යෂ්ටි ආවරණය කියලා. හරිද? මේ තියෙන මේ කඩේරි වලින් ගිය මේ තියෙන මේක හැදිලා තියෙන්නේ ද්විත්ව පටලයකින්. ඒ කියන්නේ පටල දෙකකින්. දැන් අපි ලියාගත්තේ පටල දෙකකින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒක මැද්දේ තියෙනවා
මේ තියෙන්නේ න්‍යෂ්ටි ආවරණය. පේනව නේද ඔයාලට? මේ කඩේරි වගේ මේ ගිහිලා තියෙන්නේ. මේ තියෙන්නේ න්‍යෂ්ටි ආවරණය. මේ මැද්දේ තියෙනවා න්‍යෂ්ටිකාව. පේනවද? ඊට පස්සේ මම කිව්වා මේකේ ජාන තියෙනවා. මේ ජාන හැදෙන්නේ වර්ණ දෙහ කියලා જાතියකින්. හරිද? ක්‍රෝමසෝම්ස් වලින්. මේ තියෙන්නේ ඒවා තමයි. මේවා එකතු වෙලා තමයි මේ ජාන හැදෙන්නේ. ඒ වගේ තමයි මිනිස්සෙක් හැදෙන්නේ. මේ තියෙන්නේ වර්ණ දෙහ. ඒවා මේ ක්‍රොමැටින් කියලා නම් කරලා තියෙනවා. මේ ක්‍රොමැටින් එකතු වෙලා තමයි එක ක්‍රෝමසෝම් එක වර්ණ දෙහක් හදන්නේ. මේක ඇඳ ගන්නද? පැහැදිලිද නැද්ද? පේනවද හැමෝටම? මම මේ රතු පාට කරපු හරිය ඇඳ ගන්න එපා. ප්‍රියංක දාගන්න ටොපික් එක නියුක්ලියස්. It is the most prominent sorry මට ඒක දෙන්න. organella consisting of gene gene and is made of double membrane. ලස්සන පින්තූර ලොකුවට ඇඳ ගන්න. මේ ඉංග්‍රීසි වලින් ලියා ගන්න මම සිංහලෙන් කියන්න. ඇඳලේකට මම කියන්න සිංහලෙන් ලියා ගන්න කොට හරිද? Zoom එකේ කට් වෙයි දැන් ඔහොම ඊට පස්සේ log වෙන්න පාය.